අපි 11 වාරේ 11 පළවෙනි වාරේ 11 පළවෙනි වාරේ අන්තිම පාඩමට අද මාරු වෙනවා. හරි. සමාන්තර සරල රේඛා දෙකක් අතර පිහිටි තල රූපවල වර්ගඵලය ගැනයි අපි අද කතා කරන්නේ. සමාන්තර සරල රේඛා දෙකක් අතර පිහිටි තල රූපවල වර්ගඵලය ගැනයි අපි අද කතා කරන්නේ. සමාන්තර සරල රේඛා දෙකක් අතර පිහිටි තල රූප කිව්වම බටව අපි කතා කරන්නේ මෙතනදී සමාන්තරාශ්‍රය හා ත්‍රිකෝණය කියන ජෝඩුව ගැන. සමාන්තරාශ්‍රයයි ත්‍රිකෝණයයි කියන ජෝඩුව ගැන. නරහන් මේ කතාව තමයි පාඩමේ හරිය මේක ඉගෙන ගත්තාම මේකේ අමුතු දෙයක් නෑ වාට ඉගෙන ගන්න. මේ චූටි දේ හොඳට අහගන්න. A B C D සහ E. මෙතන ඔයාට පේනවා සමාන්තරාශ්‍රයක් තියෙනවා. සමාන්තරාශ්‍රයක් තියෙනවා A B C D කියලා. සමාන්තරාශ්‍රයක්. ABE කියන්නේ ත්‍රිකෝණයක්. ABE කියන්නේ ත්‍රිකෝණයක්. ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක්. උතේ අපි සූත්‍ර ලියා ගමු මෙයාලගේ වර්ගඵලය. මෙයාලගේ වර්ගඵලය කොහොමද කතා කරන්නේ? ආදාය කිරීම ලම්බ උස. සමාන්තරාශ්‍ර වර්ගඵලය කියන ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ත්‍රිකෝණේ නම් දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ ආපහු ලම්බ උස. දැන් ඔයාලට නිකන් තේරෙනවා මුන් දෙන්නගේ නිකන් පොඩි එක ලයින් එකක් තියෙනවානේ. උගේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස, උගේ දෙකෙන් එක ආධාරකයේ ලම්බ උස. හරි. පැටව් ඔයාට මෙතනදී අපි කතා කරන්නේ මෙන්න මේවා ගැනනේ. අපි කතා කරනවා ත්‍රිකෝණයි සමාන්තරාශ්‍රය වල වර්ගඵලය අතර සම්බන්ධතාවයක්. කොහොම ත්‍රිකෝණයි කොහොම සමාන්තරාශ්‍රය අතරද? එකම ආධාරකය සහිතව පිහිටි. කොහොම පිහිටිද? එකම ආධාරකය සහිතව පිහිටි. ඒ කියන්නේ මේ දෙන්නගේ ආධාරක මොකද වෙන්නේ? මේ දෙන්නගේ ආධාරක මොකද වෙන්නේ? සමාන වෙනවා. හරි. ලම්බ උසවල් ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ලම්බ උසවල් ගැන මොකද්ද කියන්න තියෙන්නේ? සමානයි. ලම්බ උසත් සමාන වෙනවා. ලින්ක් එක ආවේ නැහැ කියනවා. මේ දෙන්නගේ ආධාරක සමානයි. ඇයි?
ආයෙම කියනවා එකම ආධාරක නැත්තම් සමාන ආධාරක සහිතව පිහිටි. මේ දෙනගේ ලම්බ උසවත් මොකක්ද කියන්න පුළුවන් කිව්වේ? මේ ත්‍රිකෝණයේ සමාන්තර රාශියේ ලම්බ උසවා ගෙනාවට මොකක්ද කියන්න පුළුවන්? සමානයි. පුතේ මේ ලම්බ උස සමානයි කියන එක තමයි පැටියෝ කියන්නේ මොකෙන්ද? එකම සමාන්තර රේඛා දෙක අතර පිහිටි කියන කතාවේ තේරුම. එකම සමාන්තර රේඛා දෙක අතර පිහිටි කියන කතාවේ තේරුම. ඒ දෙනගේ ලම්බ උස සමානයි. සමාන්තර රේඛා දෙක අතරදී ලම්බ උස සමානයි කියන්නේ සමාන්තර රේඛා කියන්නේ ඕනම තැනකදී ගත්තාම ලම්බ උස සමාන උන්ට සමාන්තර රේඛා කියනවා. එතකොට එකම සමාන්තර රේඛා දෙකක් අතර තියෙන සමාන්තර ආශ්‍රයක් ගත්තොත් එකම ආධාරකයේ සහිතව එකම සමාන්තර රේඛා දෙක අතර තියෙන සමාන්තර ආශ්‍රය ගත්තොත් උන්ගේ ආධාරකත් සමානයි ලම්බ උසත් සමානයි. ත්‍රිකෝණ ගත්තත් උන්ගේ ආධාරකත් සමානයි ලම්බ උසත් සමානයි. එතකොට මුන්ගේ වර්ගඵල අතර සම්බන්ධයක් නිකන් ඉබේම වෙන්නේ නැද්ද? ඉබේම වෙන්නේ නැද්ද? එනවා. ඇයි? එතකොට මේ උගේ භාගයක් තමයි මුනේ. දැන් මේකත් සමානයි නම් මේකත් සමානයි නම් ඉතින් භාගයක්. එතකොට පුතේ මේ කතාව ඔලුවට ගන්න. එකම සමාන්තර රේඛා දෙක අතර එකම ආධාරකයේ සහිතව පීඩනවා නම් සමාන්තර ආශ්‍ර වර්ගඵලයෙන් සමාන වෙනවා. ඇයි? ඔක්කොගේම ආධාරකත් එකයි ඔක්කොගේම ලම්බ උසත් එකයි. ඇයි? ආපහු ගන්න ඔලුවට කතාව කියන්නේ එකම සමාන්තර රේඛා දෙක අතර ඒ කියන්නේ මොකද්ද? ලම්බ උසවල් සමාන වෙනවා. එකම ආධාරක එහෙම නැත්නම් සමාන ආධාරක. ඒ කියන්නේ ආධාරකත් සමාන වෙනවා. ඉතින් පුතේ සමාන්තරාශක ආධාරකයේ ලම්බ උසයි සමාන වුණා නම් ඉතින් ඒ සමාන්තරාශක වර්ගඵලය සමානයි. වර්ගඵලය කියන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ඌ අපිට කියනවා ආධාරකයත් සමානයි ලම්බ උසත් සමානයි. ඒක එහෙම නෙමෙයි කියන්නේ. කොහොමද කියන්නේ? එකම සමාන්තර රේඛා දෙක අතර පිහිටි සමාන ආධාරක ඇති නැත්නම් එකම ආධාරක ඇති ආධාරකත් සමානයි. එතකොට උන්ගේ වර්ගඵල සමානයි. ත්‍රිකෝණයක් ගත්තත් එහෙමනේ. එකම ආධාරකයක් තිබිලා එකම සමාන්තර රේඛා දෙක අතර තියෙනවා නම් කියන ආධාරකයේ ලම්බ උසයි සමානයි. එතකොට එහෙම ත්‍රිකෝණ ගොඩක් තිබ්බොත් උන්ගේත් වර්ගඵල මොකද වෙන්නේ? සමානයි. එතකොට එකම ආධාරකයේ තියෙන සමාන්තරාශකුයි ත්‍රිකෝණිකුයි ගත්තොත් ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාශ වර්ගඵලයේ හරියටම භාගයයි. ඕක තමයි අද අපිට කතා කරන්න තියෙන ප්‍රමේයන් තුනම. නිකන් මම දැනුවත් කරනවා. අපි නෝට් එකත් එක්ක යන් ඉස්සරහට. නෝට් එකත් එක්ක ඉස්සරහට යන් ඒත් එක්කම ආපහු මම දැනුවත් කරනවා. පේපර් එක මම තව චුට්ටකින් ගෲප් සියල්ලටම දානවා. ඉරිදා හවස ප්‍රශ්න පත්‍ර පන්තිය සහ අඟහරුවාදා හවස ප්‍රශ්න පත්‍ර පන්තිය කැන්සල් මේ සතියේ. හේතුව තමයි ගණිතයේ පේපර් එක අඟහරුවාදා තියෙන හින්දා. තියෙන්නේ grade 10 third term ටෙස්ට් එක හින්දා. තියෙන්නේ grade 10 third term ටෙස්ට් එක හින්දා සඳුදා 5 ඉඳලා රෑ 10 වෙනකම් හවස 5 ඉඳලා රෑ 10 වෙනකම් සම්මන්ත්‍රණයක් යනවා නොමිලේ. නොමිලේ යන්නේ. හරි? ඕනෑම කෙනෙක්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. යාළුවන්ටත් කියලා දන්න උන්ට කියන්න. හරි? ඔව්. මේ ගෲප් එක දැම්මනේ සාර මේ පේපර් එකක් ඒක ඩිස්කස් කරන්න. නෑ මම එදා ඩිස්කස් කරන එක දානවා. මම දාන්නේ grade 10 third term එකක්. grade 10 third term එකක් තමයි අපි කරන්නේ. දේවාලිකා ඈ? දේවාලිකා first term paper එක දැම්මනේ. grade 11. ඇහුනේ. grade 11 දේවාලිකා first term එක දැම්මනේ සර්. ඔව් ඒක දැම්මා. ඒක නෙමෙයි කරන්නේ. හරි. ඉස්සරහට කරනවා grade 10 third term එකක් මම අද group වලට දානවා. ඒක තමයි අපි සඳුදාට කරන්නේ. යාළුවෝ දැනුවත් කරන්න මම දානවා link එක එදාට යවනවා හැමෝටම. ඔයාලට එවුවම ඔයාලා යාළුවන්ටත් යවන්න. යාළුවන්ට කියලා තියන්න ඕන උන්ට. එන්න කියලා එදාට නොමිලේ අපි එකක් දෙමු. term test දාන්නේ. කීයටද සර්? සඳුදා 5 ඉඳලා රෑ 10 වෙනකම්.
හරි. ගයන් ටියුට් එකට. ටියුට් එක නැති ළමයි මං හිතන්නේ නෑනේ. මෙච්චර කල් ටියුට් එක නැත්තම් මනුස්සෙක් වෙන්න බෑ. හරි. හරි එළ. ලියා ගන්න මෙන්න මෙහෙම. ටියුට් එකට යන්නකො. ටියුට් එකේ තියෙනවා සමාන්තර රේඛා අතර තල රූප කියලා. දැන් පළවෙනිම රූපයක් තියෙනවානේ ත්‍රිකෝණයක්. උගේ ආධාරකය ලියා ගන්න පුළුවන්නේ. ටියුට් එක තාම නැති වුණාට ටියුට් කියලා එවන්න ගිය සතියේත් මම එවුවා නැති අයට ටියුට් කියලා මැසේජ් එකක් එවන්න. ත්‍රිකෝණයේ ආධාරකයයි උච්චයයි ලියන්න. උච්චය මොකද්ද? උච්චය කියන්නේ ලම්බ උස කියන එක. නිකන් පැන්සලෙන් හරි ලියන්න බලන්න. පැන්සලෙන් හරි ලියන්න බලන්න. මම කියලා දෙන්නම්. හරි සර්. grade 8 ඒවනේ. මම දාන්නම් බෝඩ් එකේ බය වෙන්න එපා. ලබන සතිය වෙනකොට third term ටියුට් එක හම්බ වෙනවා. ආයතන වලින් ගන්න පුළුවන් third term ටියුට් එක. sorry second term. second term printing mistake ya. second term එක ගන්න පුළුවන්. තවත් සතුටුදායක දැනුම් දීමක් තියෙනවා. අවුරුදු මාසික කියලා පන්ති නතර වෙන්නේ නැහැ. අවුරුදු මාසික කියලා එක දවසක්වත් නිවාඩු හම්බ වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම වරප්‍රසාදයක් හම්බ වෙන අවුරුදු සතියේ ඔයාලා සෙනසුරාදාම පන්තියට එන්න ඕනේ නැහැ. ඔයාලට මම රෙකෝඩින් එකක් එවනවා. ඒ සතියේක Tamanට පහසු වෙලාවක් කවර් කරගන්න. මම රෙකෝඩ් කරලා එවනවා. ඉවරයි. සරල ප්‍රශ්නයකදී. මේ බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය ගත්තාම පුතේ ආධාරකයේ සලකන එකට අනුරූපවනේ ලම්බ උස එන්නේ. දැන් BD කෙනෙක් ආධාරකය BD කියලා කිව්වොත් පැටියෝ ලම්බ උස වෙන්න ඕන කවුද? ඉන්ටර්සෙක්ට් වෙන එක. DA. ගේ ලම්බ උස DA. කවුරු හරි කිව්වොත් AB කියලා දැන් රූපේ තියෙන මෙහෙමනේ මෙහෙමක් තියෙනවා. මොකේ BC ආකාරකයේ AB කියලා සර් DCD BC යටේ DD දෙකක් ලියන. DD දෙකක් ගන්න. කවුරු හරි කිව්වොත් ආධාරකයේ BC කියලා උගේ ලම්බ උස DA වෙනවා. නැත්නම් AD මොකක් හරි. කවුරු හරි කිව්වොත් ආධාරකයේ AB කියලා කවුරු හරි කිව්වොත් ආධාරකයේ AB කියලා හා BC ලම්බ උස කවුද? CC නැත්නම් CE. ලම්බ උස කියන්නේ ආධාරකය සෙට් වෙලා ඉන්න කෙනානේ. ආධාරකයත් එක්ක යාට ආත්මීය බැඳීමක් තියෙනවා දැන්. ලම්බ උසයි ආධාරකයේ අතර ආත්මීය කෙසේ වෙතත් මේ ඍජු කෝණාශ්‍ර ලකුණකින් බැඳීමක් තියෙනවා. මේක ආත්මීය ධනාත්මීය දන්නේ නැහැ. ඔය සමාන්තර රාශිය ගත්තොත් ඔය සීන් එකේ එහෙම තියෙනවානේ. උගෙත් අපිට වර්ගය
ගැන කතා කරන්නේ දෙපැත්තකින් කතා කරන්න පුළුවන් නේ. අපිට වර්ගඵලය ගැන කතා කරද්දී යාගේ දෙපැත්තකින් කතා කරන්න පුළුවන්. එකක් තමයි මේ PQ ආධාරකය වුණා නම් කොහොමද කියන එක සහ අනිත් පැත්තෙන් කතා කරන්න පුළුවන් QR ආධාරකය වුණා නම් කොහොමද ඉන්නේ කියලා. හරි. එතකොට අපිට තියෙනවා මුලින්ම කිව්වොත් ආධාරකය QR කියලා. කවුද? ආධාරකයේ QR කිව්වොත් ලම්බෝස වෙන්නේ MP නැත්නම් PM. ආධාරකයේ QR ආධාරකයේ PR කියලා කෙනෙක් කිව්වොත් ලම්බෝස ආදාගේ PQ NR ආදාගේ PQ QR කියලා කිව්වොත් ආධාරකයේ QR කියලා කිව්වොත් ලම්බෝස MP වෙනවා. ආධාරකයේ PQ කියලා කිව්වොත් ආධාරකයේ PQ කියලා කිව්වොත් ලම්බෝස NR වෙනවා. අන්න ඒ විදිහටයි ඕකේ ලකුණු වෙලා තියෙන්න ඕන. යටින් දාලා කියනවා ගනු ලබන ආධාරකයට අනුරූපව උච්චය ලම්බෝසට තමයි උච්චය කියන්නේ. හරිද? උච්චය ලැබේ කියලා කියනවා. ඔයා ගන්න ආධාරකෙත් එක තමයි ඔය උච්චයේ සීන් එක වෙනස් වෙන්නේ කියලා කියනවා. දාගන්නේ. ඔයා ගන්න ආධාරකෙත් එක තමයි ඒක වෙනස් වෙන්නේ කියන එක තමයි ඔතන කියන්නේ. සඳුදා තියෙන විභාගේ පාඩම් කරලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා බලා ගන්න ලම්බු බලන හැටි පාඩම් ටික ඔක්කොම බලාගෙන ඉන්න. නිකන් ගොනාසා තනකොළ වගේ ඉන්න එපා. ආපහු සැරයක් බලාගෙන ඉන්න. 5 වෙනකන් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. අපි දරුවෝට ගෙනියන්න ඕනේ. විභාගෙට ඒක ඉස්කෝලෙන් තමයි යන්න ඕන. තමන් ඉස්කෝලේ දෙනවා නම් ගෙනියන්න ඕනේ නෑ. නැත්තම් ඉතින් ගෙනියන්න වෙයි ඉස්කෝලෙන් ඒක කියනවා. එහෙම ලියා ගන්න. එතන රූප තුනක් තියෙනවා. රූප තුනට යටින් මම නෝට් එකක් ලියා ගන්න පොඩි ඉඩක් තියලා තියෙනවා. එකම ආධාරකය හෝ සමාන ආධාරක යන වචන වලින් ඒවායේ ආධාරක ඒවායේ ආධාරක
එකිනෙක සමාන බවද කොතනද ලියන්නේ කියන්නේ රූප තුනක් තියෙන ටියුට් එකේ. දැන් අර අපි උඩ මේවා දෙක ලියාගත්තට පස්සේ ඊළඟ හිස්තැනේ ලියාගන්නේ ඔක. බවද ඒක එහෙම වෙන බවද ඒ කියන්නේ එකම ආධාරක සහ සමාන ආධාරක කියන එකේ තේරුම මොකද්ද? උන්ගේ ආධාරක සමානයි කියන එක. පැහැදිලිනේ? බවද කියලා යටින් ඕන වෙනම තරුවක් දාලා එතනම ලියා ගන්න. එතනම වෙන් කරලා ලියා ගන්න. ඒක බවද රූලක් කරලා ඊළඟ රූලෙන් හරි. එකම සමාන්තර රේඛා අතර එකම සමාන්තර රේඛා අතර යන්නෙන් එකම සමාන්තර රේඛා අතර යන්නෙන් ඒවායේ ලම්බ උස සමාන බවද ඒවායේ ලම්බ උස සමාන බවද අදහස් කෙරේ. ඒවායේ ලම්බ උස සමාන බවද අදහස් කෙරේ. හරි. ඕක තමයි කතාව. එකම ආධාරක තියෙනවා නම් එකම ලම්බ උස තියෙනවා නම් වර්ගඵලය සමාන වෙනවා කියලා අපි දන්නවා සමාන්තර ආශ්‍රවල. ඒක මම පැහැදිලි කරානේ. ඇයි වර්ගඵලය කියන්නේ පැටිව ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. දැන් ඔතන දුන්න නෝට් එකේ කියනවානේ එකම සමාන්තර රේඛා දෙක අතර කියලා නොකිය කියන්නේ මොකක්ද අපිට? එකම සමාන්තර රේඛා දෙක අතර කියන එකෙන් නොකිය කියන්නේ මොකක්ද? ලම්බ උස සමානයි. ලම්බ උස සමානයි කියලා. ලම්බ උස සමානයි. එකම ආධාරකීලු ලම්බ උසත් සමානයිලු. ඉතින් ආයේ ඕකේ කියන්න දෙයක් තියෙනවද නේද? ඕකේ ආයේ කියන්න දෙයක් තියෙනවද අමුතුවෙන්? උගේ වර්ගඵල සමානයි කියලා? නෑනේ. එහෙම අමුතුවෙන් කියන්න මහලුකු දෙයක් නෑ නේ ඕකේ. හරි. එහෙනම් ඕක තමයි කතාව. ආපහු පැහැදිලි. එකම සමාන්තර රේඛා දෙක අතර තියෙනවා නම් එකම ආධාරකයේ තියෙනවා නම් වර්ගඵල සමාන වෙනවා. අපි දැන් බලන්නේ අපිට අඳුර ගන්න පුළුවන්ද? රූපයක් දුන්නා මිස්සර අඳුරගෙන ඉන්න එපැයි. නේද? එක මේ වර්ගඵල සමානයි කියන කලින් එහෙම මුන් අඳුර ගන්න පුළුවන් වෙන්න එපැයි. අපි මුලින්ම යනවා 8යි 1 අභ්‍යාසයට. අච්චු පොතේ 8යි 1 අභ්‍යාසයේ පිටු අංක 88. පිටු අංක 88. ඒකේ අපි පළවෙනි ගණන් දෙකට උත්තර ලියනවා දැන්. පළවෙනි ගණන් දෙකට උත්තර ලියනවා. රූප අඳින්න ඕනේ නිකන් උත්තර විතරක් ටට්ටක් ගාලා ලියයියා. රූපේ ෂෙයා කරලා තියෙනවා 8යි 1 අභ්‍යාසයේ පළවෙනි ගණන් දෙක පට ගාලා උත්තර විතරක් ලියාගෙන යන්න. උත්තර ලියනකොට හැම වෙලේම ඔයාලට ලේසි මාත් එක්ක කම්පෙයාර් කරගන්න ඇල්ෆබෙට් එකත් එක්ක යන්නේ. කියන්නේ ආකාරාදී පිළිවෙලට අකුරු ගන්න.
බැරි තැන් එයි. හැබැයි පුළුවන් තරම් උත්සාහ කරන්න. එනි ත්‍රිකෝණයක් නම් කරද්දි ABC කියන එක හොඳයි BCA කියනවට වඩානේ. එහෙම තියනවනේ. පළවෙනි ගානද? පළවෙනි ගණන් දෙක. මයික් ඔෆ් කරා වැඩේ කරන්න. හරි සර්. ඉවරයි chat එකට දාන්න. හොඳයි. හරිනේ. පළවෙනි එකේ සමාන්තර ආශ්‍ර හතරක් අහනවා. ඉවරයිද? වෙලාවණ ඉන්නවද? ඉවරයි. වෙලා ඕන අය ඉන්නවද? ඕන අය ඉන්නවද? නෑ. දැන් බලමු සමාන්තර ආශ්‍ර හතර. මම මේකේ පෙන්නන්න. හරි බලා ගන්න. chat තියනනේ share කරලා තියන්නේ. අනිත් කෙනා තමන්ගේ තියෙන රූපේ බලා ගන්න. මේ සමාන්තර ආශ්‍ර කොහොමද? මේ PQ KL KL PQ KL කියන්නේ මේ එක රවුම දක්ෂිනාවර්තව එක්ක වාමාවර්තව යන්න ඕන. සාමාන්‍යයෙන් K නේද මුලින් එන්නේ? P අකුරට කලින් නේද? කවුරු හරි කමන්නේ දැන් මං කියේ පුළුවන් නම් එහෙම කරන්න නැත්නම් මේකනේ මේ එක්කෙනෙක් මේ PQLM නැත්නම් KLQP අපි ගමු PQLK තව එක්කෙනෙක් ගන්න පුළුවන් මොකද්ද QR LM
URML LRQ. එක්ක ආවර්තව එක්ක ආම ආවර්තව. තව එක්කෙනෙක් QRON නැත්නම් NORQ. තව එක්කෙනෙක් ගන්න පුළුවන් KMPR MK නැත්නම් KMRP. ඔන්න සමාන්තර රාශි 4. දෙවනි එකේ කියනවා ABCD සමාන්තර රේඛා අතර තිබ්බා පාදය QR වෙච්ච. මොකද්ද පාදය QR වෙච්ච? එක්කෙනෙක් මට කියන්න පුළුවන් QR ML අනිත් එක QR දැන් මේ එකම ආධාරකනේ. එහෙනම් අනිවාර්යයෙන් මුන් දෙන්නගේ වර්ගඵල මොකද්ද වෙන්න ඕන බටව? සමාන. සමානයි. ආධාරකෙත් එකයි ලම්බ උසත් එකයි. වර්ගඵලය කියන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උසට. එකම ආධාරකයේ තියෙන ත්‍රිකෝණ එකම OP එකම ආධාරකය OPQ OPM OPL OPL OP කියන්නත් පුළුවන් OPM කියන්නත් පුළුවන් OPL කියන්නත් පුළුවන්. මෙයා ආධාරකයේ වෙච්ච දැන් මේ ත්‍රිකෝණ තුනේ වර්ගඵල ගැන මොකක්ද ඔයාලට කියන්න පුළුවන්? සමානයි. සමාන වෙනයි. ආධාරකෙත් එකයි නම් ලම්බ උසත් එකයි නම් දෙකෙන් එකත් එකයි නම් දැන් මුන්ගේ වර්ගඵල ඕන එකක් කියවන්න ගන්නනේ දෙකෙන් එක ආධාරකයේ ලම්බ උස. හැම එකාගෙම දෙකෙන් එකක් ඉන්නවා. හැම එකාගෙම ආධාරකෙත් එකයි. අයි එකම ආධාරක එකම සමාන්තර රේඛා දෙක අතර තියෙනවා කියන්නේ ලම්බ උස එකයි. ඒ කියන්නේ මුන් තුන් දෙනාගේම ලම්බ උසත් එකයි. එතකොට වර්ගඵලය වෙනස් වෙන්න පුළුවන්ද? කොහොමවත්ම බෑනේ. වර්ගඵලය වෙනස් වීම කොහොමවත්ම වෙන්න බෑ. අපි 4 වෙනි ගානට යනවා. අපි 4 වෙනි ගානට යනවා. හතරවෙනි ගාන. සර් බලන්න ඇතුලේ හේතු ගන්න ඕනද තේ කියලා. හේතු ඕනේ. වර්ගඵලයක් ගන්න හේතුවක් දැන් මේකේ නැහැ නේ. මම ආධාර වර්ගඵලය කියන්නේ ආධාර කියලා හම්බුස්. ඔයාලා දැන් තාම දන්නේ නැහැ හේතුවක් කියන මම ඔයාලට ප්‍රමේය කියලා දුන්නේ නැහැ. තාම නිකන් අමුවට දානවා එච්චරයි. හොඳයි.
පළවෙනි ගානට යන්න. ඉවරයි. පළවෙනි ගානට යන්න පටන්. වෙලාව නැහැ ඉන්නවද? නෑ සර්. පළවෙනි ගානට ගියොත් අපිට පේනවා KLMN KLMN මොකද්ද කියන්නේ? MN 10යිලු. දැන් මේ යට එක්කෙනා 10යිනේ. ආධාරකය 10යි. බෞසත් බෝස කීයද? 8යි. 8යි. ඉතින් වර්ගඵලයේ ආධාරකයේ ගුණ කිරීම ලම්බෝස 80. 8යි. PQMN ගේ 80යි. PQMN ගත්තත් ආධාරකය 10යි ලම්බෝස 8යි. 80. දැන් මොකද වර්ගඵල? සම්බන්ධතාවය මොකද? සමානයි. සමාන වෙනවා එච්චරයි. අය වෙන මොකුත් අපි කියන්න දන්නේ සමාන වේ. එච්චරයි. වර්ගඵල ගැන කියන්න බුණා මොකද්ද? යාළගේ වර්ගඵල සමාන වෙනවානේ. ඒක තමයි අපිට කියන්න පුළුවන් කමක් තියෙන්නේ. යාළගේ වර්ගඵල එකිනෙකට සමාන වෙනවා කියන එක. හරි. ඊට පස්සේ උන අපි ප්‍රමේයයන් වලට යනවා. ප්‍රමේයයන් වලට යනවා. එකම සමාන්තර රේඛා අතර පිහිටි එකම ආධාරකයක් තියෙන සමාන්තරාශ්‍රවල වර්ගඵලය ගැන කතා කරනවා. අපි රූපයක් ඇඳගමු. රූපයක් ඇඳගමු. මම පෙන්නන්නම්. ඔයාලගේ ටියුට් එකේ ඔයාලට ප්‍රමේය ලියන්න වගේම රූපය අඳින්න ඉඩක් දීලා තියෙනවා. උඩින් ප්‍රමේය ලියනවා යටින් රූපය අඳිනවා අපි. ඉස්සෙල්ලා අපි රූපය අඳගෙන ඉමුනේ. අපි රූපය අඳගෙන ඉමු. මෙන්න මේ රූපය අඳින්න. මෙන්න මේ රූපය අඳ ගන්න. මෙන්න මේ කියන රූපය අඳ ගන්නකො පුතේ. මම මේ ෂෙයා කරන්නේ සිග්මා සයිට් එකේ රෙකෝඩින් බලන අය. අපි මේ අඳින්නේ 89 පිටුවේ උඩම රූපය. අච්චු පොතේ 89 පිටුවේ උඩම රූපය අපි මේ අඳින්න හදන්නේ දැන්. දැන් යාළුවෝ පේන්නේ. මෙන්න මෙයා. මේ රූපය අඳින්න 89 පිටුවේ උඩම රූපය. දැන් කොහෙද අඳින්නේ? කොහෙද අඳින්නේ? මේ ටියුට් එකේ ප්‍රමේය කියලා තියෙන එකම සමාන්තර රේඛා දෙක යුගල අතර එකම ආධාරකයේ සහිතව පිටි සමාන්තරාශ්‍රවල වර්ගඵල. එතන ප්‍රමේය ලියන්න ඉඩක් දීලා යට රූපයක් අඳින්න ඉඩක් දීලා තියෙනවා. ඒ රූපේ ගාවින් ඇඳ ගන්නකෝ. එක රූලක් විතරක් යටින් මට ඉතුරු කරගන්න. රූලක් විතරක් මට ඉතුරු කරන්න. ඉතුරු රූල් ටිකේ රූපය අඳින්න. ප්‍රමේය ඉඩේ නෙමෙයි. අනිත් ඉඩේ
ඔයාලා වර්ගඵලය සම්බන්ධයෙන් ප්‍රමේයයක් ඉස්සෙල්ලාම ඉගෙන ගන්නේ. මීට කලින් වර්ගඵලය ගැන ඔයා දැනන් හිටියේ සමාන්තර රාශිවල විකර්ණ වලින් වර්ගඵලය දෙකට බෙදෙනවා කියන එක විතරයි. ප්‍රමේයයක් විදියට දැනන් හිටියේ ඒක විතරයි. ඒත් ප්‍රමේයක කොටසකින් ඔන්න දැන් වර්ගඵලයන් අතර කතා කරනවා මේ පාඩමේදී විභාගෙදී. කාගේ හරි වර්ගඵල සමාන කරන්න කියපු ගමන් අන්න ඔලුවට එන්න ඕන මෙයාව. හරි. ඇන්දනේ. පුතේ මේකේ ප්‍රමේය ලියමු යටින්. ඔය කියපු කතාවේ ප්‍රමේය. ඊට කලින් හරිද? දැන් ඕකේ කතාව කියලා මේ වෙලා කියලා අපිට කියන්න පුළුවන්. හරි. මෙන්න මේ ප්‍රමේය ලියා ගන්නකො. ප්‍රමේය. උඩින් ප්‍රමේය ලියා ගන්න. මොකද්ද? එකම ආධාරකයේ සහිතව එකම සමාන්තර රේඛා අතර තියෙන. ඔක තමයි කතාව. ප්‍රමේය. එකම ආධාරකයේ මත හා ඔතන හොඳට මතක තියාගන්න එකම කියන වචනේ වෙනුවට සමාන ආධාරක කියලා දෙන්නත් පුළුවන්. හරි ඒකත් ලියාගත්තා. එහෙමනම් පැටව දැන් ඔය උඩ කියපු කතාවට අනුව අපිට ලියන්න පුළුවන් මොකද්ද? එතන මගේ සමාන්තර රාශියට යටින් චූටි ඉඩක් තියාගන්න කිව්වනේ. කාගේ වර්ගඵලයේද කාගේ වර්ගඵලයට සමාන වෙන්නේ? ඔයාලා උඩ ඇන්ද දෙකවා කියන්න. ABCD ගේ වර්ගඵලය යටින් මේක ලියා ගන්න. ABCD ගේ වර්ගඵලය සමානයි මේ තියෙන්නේ. මෙන්න මේක. ABCD වර්ගඵලය සමානයි ABEF වර්ගඵලය.
හරි. ඔනෝක තමයි කතාව. ඕකේ මොකක් හරි අපැහැදිලි දැනක් තියෙනවා නම් දැන් මට කියන්න. ඔයාලා ලියපු කතාවේ කාට හරි මොකක් හරි අවුලක් තියෙනවා නම් අපැහැදිලි දැනක් තියෙනවා නම් කියන්න බටව. අපි දැන් කතාවක් ලියාගත්තානේ. අපි කතාවක් ලියාගත්තා. කාට හරි මේ කියපු කතාවල මොකක් හරි ගැටලුවක් තියෙනවද? අපි දැන් කිව්ව කතාව මොකද්ද? මම ආයෙ කියන්නම් ගානට ඔයා යන්න කලින්. කිව්ව කතාව මොකද්ද? අච්චු පොතේ ඒක පැහැදිලි කරලා තියෙනවා. මම ඒක ඔයාලට කලින් පැහැදිලි කරා. ඒ කියන්නේ එකම සමාන්තර රේඛා දෙක අතර තියෙන හරි එකම ආධාරක සහිතවත් තියෙන එකම ආධාරකත් සහිතව තියෙන සමාන්තර රාශිය මොකද වෙනවා කිව්වේ පුතේ? මොකද වෙනවා කිව්වේ? වර්ගඵලයෙන් සමාන වෙනවා කිව්වා. ඇයි? වර්ගඵලයෙන් සමාන. ඇයි එහෙම වෙනවා කියන්නේ? ආධාරකේ ලම්බෝසයින වර්ගඵලය කියන්නේ ඉතින් මුගේ ආධාරකේ මුගේ ලම්බෝසයින තමයි යාටත් තියෙන්නේ මේ ආධාරකෙත් එකයි ලම්බෝසත් එකයි. ලම්බෝස එකයි කියලා දැනගත්තේ කොහොමද? එකම සමාන්තර රේඛා දෙකක් අතර තියෙනවා කියන එකේ තේරුම උන්ගේ ලම්බ උසවල් සමානයි කියන එකනේ පැටියු. උන්ගේ ලම්බ උසවල් සමානයි කියන එකනේ. එලා දාගන්න. දාගත්තානේ ඒක. අවුලක් තියෙනවා නම් කියන අවුලක් තියෙනවා නම් කියන්න කියලා කිව්වේ. වක්කරේ අපහැදිලිතාවයක් තියෙනවා නම් කියන්නේ. මේ ජ්‍යාමිතිය පාඩම ඔයාලගේ පළවෙනි වාරේ අනිත් වාරයෙන් විභාගෙට එනවා ගානක් මේකෙන්. එනවාමයි. ආයේ කතා කරන්න දෙයක් නැහැ. අපි මුලින්ම ගණනය කිරීම වලට යමු. මේවා සාධනය නෙමෙයි. උත්තරයකට ගාන මොකක් හරි විභාගෙදී දැන් අපි යනවා 8.2 අභ්‍යාසයේ පළවෙනි ගානට යන්කෝ 92 පිටුවට යන්කෝ 92 පිටුවේ තියෙනවා 8.2 අභ්‍යාසයේ පළවෙනි ගාන. දැන් මේ ගානේ සාධනය කරන්න කියලා තියෙනවද? බව පෙන්වන්න තියෙනවද? අපෝහණයක් තියෙනවද? නෑ ගණනය කිරීමක්නේ. අනේ ඒ වගේදී අර ජ්‍යාමිතිය ගානක් හදනවා වගේ ලියන්නේ නෑ. නිකන් ගාන හදනවා ගණනය. ගණන් හදන්න. හේතුවක් ලියන්න. ඒ වුණාට අර දත්තේ කියලා ලියලා එහෙම නටන්න ඕනේ.
හරි සර්. ඉවරයි chat එකට දාන්න ඉවරයි කියලා. හරි නේ පුතේ. පළවෙනි එක. පළවෙනි ප්‍රශ්නය අහලා ඉතින් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා අපි යන්ටක් ගාලා එතනින්. ඔයාට කියනවා එකම සමාන්තර රේඛා දෙක අතර තියෙන කියලා. PQRS ගේ වර්ගඵලය 40යි නම් QRS ගේ වර්ගඵලය අහනවා 40යි. හේතුව මොකද්ද? එකම සමාන්තර රේඛා දෙක අතර එකම ආධාරක සහිතව පිහිටි සමාන්තර ආශ්‍රය ඉච්චරයි. ප්‍රමේය ලිව්වා. ප්‍රමේය තමයි 40යි කියලා ලිව්වා. ආය ගාණක් හදන්න දෙයක් නැහැ. AD 7යි. ඒ කියන්නේ ලම්බ උස. CD 9යි. වර්ගඵලය ලිව්වා. ABCD ගේ වර්ගඵලය ඉස්සෙල්ලාම හොයනවා. මුලින්ම මොකද ඔයා කරන්නේ?
දෙවනි ගානට ගියාම පැටිවා මුලින්ම කරන්නේ ABCD වර්ගඵලය හොයනවා. හරි? දෙවනි ගානේ ඔයා මොකද කරන්නේ? ඔයා දන්නේ එකනේ. දැන් ඔයාට කෙලින්ම අර කතාව කියන්න ඔයා ඉස්සෙල්ලාම ABCD වර්ගඵලය හොයනවා. වර්ගඵලය. කීයද? 7 වරක් 9යි. නැත්නම් 9 වරක් 7යි. 63යි. ඊට පස්සේ ඔයා කියනවා කාගේ වර්ගඵලයේද? ඊට පස්සේ මම කියනවා CDEF ඔව් මොකක් හරි ගානේ අහලා තියෙන කෙනා CDEF නේද? CDEF EF වර්ගඵලය සමාන්තර රාශි වර්ගඵලය සමානයි කියලා මම කියනවා කීයටද? ABCD වර්ගඵලය. ඇයි? අන්න එතනදී හේතුව දාන එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර පිටි. ඊට පස්සේ මම ලියනවා ආපහු ABCD ගේ වර්ගඵලය කලින් කියවන්නේ නේද 63යි කියලා. ඒවනේ ඒකින්ද මට ලියන්න පුළුවන්. එම නිසා CDEF ගේ වර්ගඵලය සමානයි 63යි. ඇයි? ප්‍රත්‍යක්ෂ. ඇයි ABCD 63යි. ABCD CDEF සමානයි. ඒකින්ද සමානයි අරයා මෙයාට සමානයි මෙයා එයාට සමානයි නම් මේ දෙන්නත් සමානයි. ඒ ප්‍රත්‍යක්ෂය. ඒ ප්‍රත්‍යක්ෂ ප්‍රමේයයන් දෙවනි එක කියන්නේ ඇයි? මේකෙදි ලියන්න. එකම සමාන්තර රේඛා දෙක. ඔව්. උත්තරේට ප්‍රමේයයන් නැද්ද? උත්තරේට ප්‍රමේයයන් නැද්ද වාහනේ? උත්තරේට නෙමෙයි කලින් එකේදී ලියන්න. ඒ කලින් එකේ මේ මෙයාගේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලයට සමාන වෙන්නේ ඇයි? මුලින්ම ලියනවා මම ABCD වර්ගඵලය කීයද? ලිව්වා. 63යි කියලා හැදුවා. ඊට පස්සේ මම කියනවා CD ගේ CDEF ගේ වර්ගඵල සමානයි. ඒ සමාන වෙන්න ප්‍රමේයයෙන්. මම ලියනවා ඒකින්ද CDEF 63යි. ඒ ප්‍රත්‍යක්ෂ වලින් 63 වෙන්නේ ඇයි? ඒ ප්‍රත්‍යක්ෂ වලින්. ඇයි අරුත් 63යි? ප්‍රත්‍යක්ෂ 9 දිද්දේ. මොකද්ද? ප්‍රත්‍යක්ෂ 9 දිද්දේ. ඔව් 9 පාඩම. දැන් ඔන්න හොඳ ගානකට යනවා. දැන් මෙච්චර සිල්ලර ගණන් හැදුවේ. අපි දැන් හොඳ ගානකට යනවා බලමු. කාටද පුළුවන් මේක කොට දාන්න? ජ්‍යාමිතිය. තුන්වෙනි ගාන. හොඳ එකක්. ටිකක් හොඳයි. හොඳයි කියන්නේ ටිකක් හොඳයි. प्रत्यक्ष उदय हुई है
හරි සර්. ඉවරයි chat එකට දාන්න මම විනාඩියක් විතර දෙන්නම් තාම ඒක චුට්ටක්. දැන් ඔය පැටර්න් එකම තමයි ගණන් ඔක්කොම යන්නේ. ඊට පස්සේ මම හැම එකෙම ගණන් ගොඩ ගොඩ හදන්න ඕනේ නැහැ. ඔයාලා හදාගන්න. ඇතිනේ වෙලාව නැහැ ඉන්නවද? වෙලාව නැහැ ඉන්නවද? කොච්චර වෙලා දුන්නත් ඔච්චරයිද? ඈ කිසිම සද්දයක්වත් නැහැ බා. ඇති සර් වෙලා දුන්න. ඔව් ඉතින් හදලා නැහැ නේ බං කට්ටිය. හරි කමක් නැහැ මං හදන්න. ඒ මට හදන්න තියලා තියෙන්නේ. පංචාස්යෙන් වන්න කොහොමද? පංචාශ්‍රය වැඩි. ඇදලා බලමු. පොඩයි මම යන වැඩේට. බලන්න වැඩේ. උසස් ගණිත හැකියාව අයින ගානක් වුණා නම් ඔය මුකුත් දෙන්නේ නැතුව ඩෝංගාව දෙනවා පංචාශ්‍රය ගන්න කියලා. එතනින් ඉවරයි. ඔව් උසස් ගණිත හැකියාව අයින එකක් වුණා නම් දෙන්නේ. එකපාරම දෙනවා පංචාශ්‍රය ගන්න. එතනින් ඉවරයි. පුතේ පන්ති පටන් ගැනීම සම්බන්ධයෙන් පන්ති ෆිසිකලි පටන් ගැනීම සම්බන්ධයෙන් මෙහෙම කියන්නම් අපිට තත්ත්වය ආරක්ෂාකාරී කියලා හැඟෙන මුල්ම අවස්ථාවේ පටන් ගන්නවා
අපිට தත්ත්වය ආරක්ෂාකාරී බව හැඟෙන මුල්ම අවස්ථාවේ අපි පන්ති පටන් ගන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකෙම අපිට හැංගෙන්න ඕන. தත්ත්වය ආරක්ෂාකාරී කියලා හැඟෙන මුල්ම අවස්ථාවේ අපි පන්ති පටන් ගන්නවා. තාම කවුරුත් පටන් ගන්නවා කියලා නිර්වශයෙන් නිවේදනය කළා නැහැ ආයතන අපිට. කවුරු හරි ආවද කිව්වද ගුරුවරයෙක් පටන් ගන්න බව? සිග්මේගේ තාම නැහැනේ. ඔන්න ඕමනේ ඉන්නේ. දැන් බලන්න පළවෙනි කතාව. DSSR ට සමානයි කියලා පෙන්වන්න කියන්නේ. DCSR ට සමානයි කියලා පෙන්වන්න කියන්නේ. DCSR ට සමානයි. ප්‍රත්‍යක්ෂ වලින් ගත වෙන්නේ. බලමු. DC ඒ කියන්නේ මෙන්න මෙයා DR CR අපි ගන්න ඉවරයි. මෙන්න මෙයා DSSR කියලා ගත්ත හැකි නේද? ඔව් චොටයි බලමු. DC සමානයි SR කියලා යාට ගන්න තියෙන්නේ. ඉතක CR දන අපිට දීලා තියෙනවා DS සමානයි CR කියලා දත්තයක් තියෙනවා මොකද්ද පැටියෝ? මෙන්න මේ චුට්ටට සමානයි කියලා. එහෙනම් මම ලියනවා ප්‍රත්‍යක්ෂ ගන්න එහෙමයි. ප්‍රත්‍යක්ෂ වලදී ගන්නේ මුලින් සමාන වෙලා ඉන්න අයව ලියනවා. ඇයි දී ඇත. ඊට පස්සේ ඊට පස්සේ පුතේ අපිට පේනවා මේ DC කියන එක හැදිලා තියෙන්නේ DC කියන එක හැදිලා තියෙන්නේ DS ට SC එකතු වෙලා නේද? DS ධන SC එන අනිත් පැත්තටත් මම එකතු කරනවා SC ම. ඇයි දෙපැත්තට සමානව එකතු වෙන එකනේ ප්‍රත්‍යක්ෂ. DS ට SC එකතු වුණාම මේ DS ට SC එකතු වුණාම DC CR ට SC එකතු වුණාම SR. එහෙනම් DC සමානයි SR කියන්නේ නමුත් ඇයි මේ එකතු කරේ? සමානයවට සමානයව එකතු කරගෙන ප්‍රත්‍යක්ෂයක්. එතකොට මෙයා දන මෙයා DC කියලා ගත්තේ රූපේ. රූපයට අනුව. රූපය මෙයා දන මෙයාගෙන් DC කියලාත් මෙයා දන මෙයාගෙන් SR කියලාත් ආවේ. දාගන්න. DC සමාන කියලා එහෙම. සර් ඔව්. DR CR අඩු කරලා එහෙම ගන්න. මොකද්ද? DR CR අඩු කරලා. ඔකෙන්ද මට පැහැදිලි නෑ. DR වලින් CR අඩු කරනවා. ඊට පස්සේ අපෝ DR වලින් DS අඩු කරනවා. එහෙමත් පුළුවන්. ඒක හරියට වැරදි නෑනේ. ඒත් හරි වැරදි නෑ. සමානය වගේ සමානයව අඩු කිරීම ඕලන්න.
සර් හරි. ඔව්. කියන්න. පංචාස්ත්‍රයේ වර්ගඵල හොයන සූත්‍රය මොකද්ද? එහෙම එකක් නැහැ කොල්ලෝ. හරි. අපි යනවා දෙවෙනි කාර්යය. ඊට පස්සේ බඩ අපිට කියනවා ABXSD ABXSD AB මෙතන x ඉන්නවනේ x මම කළු පාටින් ගන්නම් යාව එයාගේ වර්ගඵලය මෙන්න මෙයාගේ වර්ගඵලයට සමානයි කියලා පෙන්නන්නලු. පුතේ මම මුලින්ම මෙහෙම කරනවා. මම ලියනවා දෙන D ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලය සමානයි කියලා ලියනවා PQSR ගේ වර්ගඵලයට. ඔයාලා විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන්න. එකගයිද විරුද්ධයිද? නෑ. ABCD ගේ වර්ගඵලය PQRS ගේ වර්ගඵලයට සමානයි කියලා. ඇයි මම කියන්නේ ආධාරක සමානයි. එකම ආධාරක එක සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාශ්‍රය. මම හරිද නැද්ද? හරි. මම මුලින්ම කියනවා මෙයාගේ වර්ගඵලයට සමානයි කියලා. ඇයි? අපි කලින් දැනන් හිටියා එකම සමාන්තර රේඛා දෙක අතර එකම නැත්නම් සමාන ආධාරක සහිතව ඉන්න වර්ගඵල සමාන වෙනවා කියලා කාගෙද සමාන්තරාශ්‍රවල එළ. දැන් පුතේ මේ පංචාශ්‍රය හැදුන හැටි ගැන කාට හරි අදහසක් තියනවද? AB සර් සමාන්තරාශ්‍රයේ ත්‍රිකෝණය මේ සමාන්තරාශ්‍රයෙන් පුතේ මෙන්න මේ ත්‍රිකෝණය අඩු කරලා නෙමෙයිද? උඩ ගාලා ඒකට. ඈ? උඩ ගාලා. උඩ ගාලා කියන්නේ වෙලා තියෙන්නේ නැහනේ. ABXSD එහෙනම් මම ABCD ගෙන් මම අඩු කරන ABCD වර්ගඵලයෙන් කවුද අඩු කරන්නේ? S ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් කියුටි මම අඩු කරනවා XSC ත්‍රිකෝණය. මම PQRS සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් අඩු කරනවා XSC ත්‍රිකෝණය. හරිද වැරදිද? සමාන ඒවාගෙන් සමාන ඒවා අඩු කරන්න පුළුවන්නේ මුදේන සමාන වෙලා හිටිය මං අර අඩු කරාම අන්න රූපයට අනුව මට එනවා කවුද? ABXSD. ඒ ප්‍රත්‍යක්ෂද? ඔව්. අනිත් පැත්තෙන් කවුද එන්නේ? PQRCX. සාධනය නේ ගන්න විදිය. ඉතින් සාධනය කියන්නේ මොකද්ද? රූපේ පළවෙනි දෙවෙනි එක රූපේට තුන්වෙනි එකේ කියන්නේ රූපේට අනුව පළවෙනි එකේ සමාන්තර ආශ්‍රල ප්‍රමේය කියනවා දෙවෙනි එකේ කියනවා ප්‍රත්‍යක්ෂ කියලා තුන්වෙනි එකේ කියනවා රූපේට අනුව තමයි එහෙම වෙලා අපිට පේනවා. සාධනය කියන්නේ ප්‍රත්‍යක්ෂ හා මින් පෙර උගත් ප්‍රමේයන් භාවිතා කරමින් තර්කානුකූලව හේතු දක්වමින් නිගමනයකට එළඹීමක්. කාට හරි අවුලක් තියෙනම් කියන්න මේ වෙච්ච දේ. මුලින්ම මම කිව්වා සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි. ඊට පස්සේ මම ත්‍රිකෝණ වර්ගඵලය යාගෙනුයි මෙයාගෙනුයි අඩු කළා. මම ආයෙ කියනවා එතකොට හැදෙන රූපේ මේ කැල කපලා අයින් කරාම මූ වෙනවා. මුගෙන් මේ කැල කපලා අයින් කරාම මූ වෙනවා. අන්තිම වශයෙන් ඔක දාගන්නකො.
හරි. දැන් මොකද වෙන්නේ? දැන් අපි දන්නවා ABXST ගේ වර්ගඵලය. දැන් මම තුන්වෙනි එකට උත්තරේ ලියන්න යන්නේ. ABXSD සමානයි PQRCX. සාධිතයි. කලින් හදලා පෙන්නලා තියෙන්නේ සාධිතයි. දැන් පුතේ ට්‍රපීසියම හැදෙන්නේ කොහමද? අනේ මෙන්න මේ කෑල්ල එකතු වෙලා. එයාට ඔය උඩ තියෙන ත්‍රිකෝණ කෑල්ල එකතු වෙලා. BPX AB XSD ට එකතු වෙනවා කවුද? BPX. අනිත් පැත්තේ PQRCX ට එකතු වෙනවා BPX. ප්‍රත්‍යක්ෂ. අන්න එතකොට අපිට හැදෙනවා APSD. අනිත් පැත්තේ අපිට එනවා කවුද? BQRC. රූපේට අනුව මෙයාගේ වර්ගඵලය කියලා දාන්න රූපේට අනුව. පළවෙනි එකේ දැන් සාධිතයි අපි කලින් හදලා පෙන්නලා තියෙනවා. දෙවෙනි එකේ සමාන වෙලා තියෙන උන් සමාන වේ එකතු කරන ප්‍රත්‍යක්ෂ. අන්තිම එකේ අපි ගන්නවා රූපයට අනුව. ප්‍රශ්න තියෙනම් කියන්න. මේ තුන්වෙනි ගාන සම්බන්ධයෙන් කාට හරි මොනවා හරි අවුලක් තියෙනවා නම් කියන්න. දශමයක හරි දාන්න chat එකට. කියන්න අවුල නම් chat එකට දාන්න. හරි. තව ගානක් නෙමෙයි දෙකක් තුනක් හරි අදමු. කිසි කේසයක් නැහැ. යන් ටියුට් එකට. ඊළඟ ප්‍රමේය. ටියුට් එකේ ඊළඟ ප්‍රමේයට අපි යනවා. මේක දාගන්න. ඒකේ තියෙන පුතේ දෙවෙනි ප්‍රමේය දාන්න දැන් ඇති. එකම සමාන්තර රේඛා අතර එකම ආධාරක සහිතව පිහිටි ත්‍රිකෝණවල වර්ගඵලය. මේකක් තියෙනවනේ. හරි. එතනත් ප්‍රමේයක් ලියන්න වගේම රූපයක් අඳින්නත් තැනක් තියෙනවා. ඒකට අඳින්න මෙන්න මේ රූපය.
මෙන්න මේ රූපය අඳින්න. මම මේ කියන්නේ පිටු අංක 87 රූප තුනක් තියෙනවා. ඒ වගේ තුන්වෙනි රූපය ගැන තමයි මේ කියන්නේ. පිටු අංක 87 තුන්වෙනි රූපය ගැන තමයි මේ කියන්නේ. ලොග් අවුට් වෙන්න එපා, රිමූව් වෙන්න එපා, ලීව් වෙන්න එපා, වැඩේ කරගෙන යන්න. ඔය රෙකෝඩින් බලන්නම් කියලා හිත හදලා ලීව් වෙනුම් ජීවිතේට බලන්නේ නැහැ. ඒක දන්නවා. හරි. මේ රූපය අදින්න. ඒකේ තව රූපය ඇඳලා පල්ලෙන් ඉඳ තියන්න ඕනද ඩාක් එක කියන්න. ඔව් ඒකේ රූපය ඇඳලා යටින් එක වචනයක් ලියා ගන්න ඕන. වචනයක් කියන්නේ අර වගේම තීරුවක් කියා ගන්න. අපි ඒකේ ප්‍රමේය ලියනවා. මේ රූපෙ දෙන්නේ. ඇඳෙනද ඇඳෙනද? ඉවරයි. හොඳයි. අපි ඒකේ ප්‍රමේය ලියා ගමු පුතේ. ප්‍රමේය ඕක ලිව්වන. ත්‍රිකෝණ සමාන සොරි. මේක ලිව්වා. ඉන්නේ නෑ සර්. එකම වගේ තමයි. ප්‍රමේයත් තුනම එකම වගේ තමයි.
හරිනේ. දැන් අපි ඒකෙනුත් ගානකට යනවා. රූපයට මොනවද ලියන්නේ? රූපයට ලියන්නේ ඒකේ තියෙනවනේ ත්‍රිකෝණ දෙකක් නේද අපි අඳපු. එක ත්‍රිකෝණයක වර්ගඵලය අනිත් ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා. කවුද ඒකේ තියෙන්නේ ත්‍රිකෝණය? කවුද සමාන වෙන ත්‍රිකෝණ පුතේකේ තියෙන? ඒකේ ත්‍රිකෝණ නැහැ. ඒක ත්‍රිකෝණයි. ත්‍රිකෝණ දෙකක් තිබ්බේ නේද අඳපු රූපේ? නෑ තිබ්බා. ඒකේ නම් කරලා නැහැ ත්‍රිකෝණේ හදියට. පුරු නැද්ද ඒකේ? ABCD කියලා. තියෙන්නේ. එකක් ABC. මැද ඈ? මැද IBD. එකක් ABC අනිත් එක ABD. නැද්ද? තියෙනවා. මන් තමයි හරියට නම් කරන්නේ. ABC වර්ගඵලය සමාන ABD වර්ගඵලය කියලා ලියා ගන්න පුළුවන්. ABC සමාන ABD කියලා ලිව්වා. ඊට පස්සේ අපි ගානකට දෙකකට යන් 8යි 4 අභ්‍යාසයට යනවා. 8යි 4 ගෙත් පළවෙනි ගාන හදනවා. 8යි 4 අභ්‍යාසයේ පළවෙනි ගාන. හරිද? උතේ ABC ත්‍රිකෝණේ වර්ගඵලය අහනවා. PC 5යි. 5යි. යාරගේ එකමනේ නේද? එයාගේ එකමයි මෙයාගේ ආධාරක එකයි ලම්බ උසත් එකයි ඒකම සමාන්තර රේඛා. දෙන්නගේම ආධාරක AB. දෙන්නමගේ ආධාරක AB. ABP ABC. ඊට පස්සේ ඔයාගෙන් අහනවා
ABX ගේ වර්ගඵලය 10යිලු. 15යි. ACX ගේ වර්ගඵලය අහනවා. 10යි සර්. ABX ගේ 10යි නම් ACX ගේ 15 වර්ග සෙන්ටිමීටර් 25යි 10 කඩු ගන්න 15යි. ඔබ 15යි. 15යි. ඒ පුතේ මේ ඔක්කොම කීයයිද? මේ ඔක්කොම තමයි 25. මේ ඔක්කොම 25යි කියලා මේ ටික 10යිලු. එතකොට 25න් මේක අඩු කරනවනේ. ඔව්. ඔව් 25න් 10 අඩු කරනවා. එතකොට මේ ටික එන්නේ. ඔයාගෙන් අහනවා ACX උයි කියන්නේ මෙයා PBX මෙයාගේ වර්ගඵල අතර සම්බන්ධතාවයක් අහනවා. වර්ගඵල සමානයි ප්‍රමේය. සමානයි. කොහොමද සම්බන්ධතාවය ලියන්නේ පුතේ? මේ වර්ගඵල සමාන ත්‍රිකෝණ දෙකකින් එක සමාන මුලින්ම හැඩයක් ලියනවා මොකක්ද? ප්‍රත්‍යක්ෂ පදේ. PB සමානයි APB කියලා ලියනවා. ABC සමානයි ABB කියලා ඒ දෙකෙන්ම මේ මැද කෑල්ල අඩු වෙනව නේද ඔක වෙන්නේ? ඔය දෙකෙන්ම මැද කෑල්ල අඩු වෙනව නේද වෙන්නේ? සමාන වෙලා තියෙන අයගෙන් සමාන ඒවා අඩු වුණාම ආපහු මොකද වෙන්නේ? සමාන වෙනවා. සමාන වෙලා තියෙන අයගෙන් සමාන කොටස් අඩු වුණාම ආපහු සමාන වෙනවා. ප්‍රත්‍යක්ෂනේ ඔව් මෙහෙම තියෙනවා. A B D P X C දැන් මම මුලින්ම ලියනවාද A B C සමානයි කාටද A B P ඊට පස්සේ මොකද වෙන්නේ A B C ගෙන් අඩු කරනවා කවුද AXB අනිත් පැත්තෙනුත් ABP ගෙන් අඩු කරනවා AXB එතකොට මොකද වෙන්නේ එතකොට එනවා මේ පැත්තේ AXC අනිත් පැත්තේ එනවා BXD මේක ප්‍රමේය ලියනවා එකම සමාන්තර රේඛා දෙක අතර එකම ආධාරක සහිත පිටි ත්‍රිකෝණ සමානයි වර්ග බලයෙන් මේකට ලියනවා ප්‍රත්‍යක්ෂ මේකට ලියනවා රූපයට අනුව ආට පේනවා නේ මේ රූපෙන් මේක අඩු කරාම මෙයයි මේ රූපෙන් මේක අඩු කරාම මෙයයි ඒක පේන්නේ රූපයට අනුව දාගන්න අඩුපාඩු තියන අය
හරි. මොනවා හරි ප්‍රශ්න තියනවද මේකේ? මොනවා හරි අවුල් තියනවද පුතේ මේකේ? කාට හරි මොනවා හරි අවුලක් තියනවා නම් කියන්න. BXP නේ යට BXD නෙමෙයි BXP එල යට BXD නෙමෙයි BXP තව එකක් හදමු. තව එකක් හදලා මදි. මේ පාඩමේ අපි තව කීපයක් හදන්න ඕනේ. ඔයාලා සදුදා අනිවාර්යයෙන්ම පහට එන්න. ඒක හොඳයි නේද ඉරිදා කරනවට වඩා? ඒක නම් යෝජනාවක් දෙන්න. ඔව් සර්. හරි. අපි එනම් සදුදාට යනවා වැඩේට පේපර් එක මම දැන් එවන්නම්. grade 10 third term එකක් ඔක්කොම ලියන්න හැබැයි. බස්නාහි පළාත් එකක්ද? බස්නාහි නෙමෙයි දකුණු පළාත් එකක් තමයි එවන්න කියලා වෙලේ බස්නාහිරේ අපි කරානේ ඔක්කොම ටික. grade 10 වලදී. ඔව් සර්. ඔව්. කරා. අපි දකුණු පළාත් එකක් එවන්නම්. දකුණු පළාත බස්නාහිර වයඹුවත් හොඳයි. හොඳයි කියන්නේ එකක් ඕනට වඩා අමාරු කරන්නෙත් නෑ ඕනට වඩා සාමාන්‍ය විභාග මට්ටමේ තියෙන papers. විශාකයක් කරමු ඉවරයි. බෑ. විශාකයක් කියන්නේ ඔයාලට වඩා සාමාන්‍ය මට්ටමකට වැඩි මට්ටමක තියෙන එකක් ඒක කරන්නේ නෑ. විභාගයට කලින් දවසේ ඒක කළා නිකන් මානසිකව වැටෙන්න ඕනේ නෑ. අපි අදට මෙතනින් ඉවර කරනවා. ලබන සතියේ මේකෙන් ගණන් කීපයක් හදනවා. ලබන සතියේ පන්ති තියන්න අවුලක් නෑ. ලබන සතිය අපි මේ පාඩම ඉවර කරනවා. ටියුට් එක හම්බෙලා තියෙයි ගන්න. ලබන සතිය වෙනකොට චුට්ටක් ඉන්න බලන්න. ලබන සතිය වෙනකොට මේ මාසෙ ඉවරයිනේ. ඔව් සර් ඉවරයි. ඒකට ටියුට් එක ලැබිලා තියෙයි ආයතන වල. ලබන සතිය ගන්න හදිසියක්ම නෑ. මොකද කරත් අපි පැයක් විතර මේ පාඩම කරලා තමයි කරන්නේ. ඒ හින්දා ලබන සතිය වෙනකොට අරන් තිබ්බෙම නෑ කියලා ලොකු ගැටලුවක් වෙන්නේ නෑ. හැබැයි පුළුවන් ගන්න අනිත් අය ඊළඟ සතිය වෙනකොට ගන්න. ලබන සතිය අපි මේකෙන් ගණන් දෙකක් තුනක් හදනවා කියන්නේ කොහොමත් පැයක් යනවා අඩු. thank you sir. ඊළඟ එක පටන් ගන්නවා ප්‍රතිශත වලින් පටන් ගන්න තියෙන්නේ. thank you sir. අපි අද මෙතනින් ඉවර කරනවා. ආයිබෝවන් පරිස්සමෙන් ඉන්න.